නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපේ ජීවිතවල පින්වතුනි ගොඩාක් වෙහෙසිලා ගොඩාක් මහන්සියෙන් අපි කරන දේවල් තියෙනවා. ලොකු කැපකිරීමක් කරලා සමහරවිට නිදි වරාගෙන නිදි මරාගෙන අපි නොඑක් දේවල් කරනවා. ඒ බඳු කැපකිරීමක්, ඒ බඳු මහා වීරිය කිරීමක් අපි ධර්මයේ හැසිරීම උදෙසා කරනවාද? ඒ බඳු මහා උත්සාහයකින් කැපකිරීමකින් වීරියකින් අපි ධර්මයේ හැසිරෙනවාද? ඒක අපි අපෙන්ම විමසා බැලිය යුතු දෙයක් නේ. ධර්මයේ හැසිරීම පිණිස අපේ තියෙන වීරිය, ධර්මයේ හැසිරීම පිණිස අපේ තියෙන කැපවීම උත්සාහය කෙබඳුද කියන කාරණාව. ඉතින් මේ ගැන අපි තේරුම් ගත යුත්තේ අපි යම් දෙයකට කැප වෙනවා නම් කැපවිය යුත්තේම ධර්මයේ හැසිරෙන්නයි. අපි යම් දෙයකට උත්සාහවත් වෙනවා නම් උත්සාහවත් විය යුත්තේ ධර්මයේ හැසිරීමටමයි. අපි මහත් වූ වීරියක් අරගෙන කළ යුතු යමක් ඇද්ද? ඒ තමයි ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම. ඒ ගැන හොඳට තේරෙන උතුම් ජාතක පුවතක් අද දවසේ අපි මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ කැනඩාවේ වෙසෙන පින්වත් චින්තන විජේවර්ධන මහත්මයා විසින්. එතුමා මේ ධර්ම දානය සිදු කරමින් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන්ම මේ උතුම් සද්ධර්මයේ අසා පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ සතුටටපත් වේවා කියන අදහසිනුයි එතුමා ධර්ම දානය සිද්ධ කරන්නේ. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ නුවණැති සියලු සත්වයෝ, පෙනෙන සත්වයෝ වෙන්න පුළුවන්, නොපෙනෙන අය වෙන්න පුළුවන්. නුවණ තියෙනවා නම් නුවණ තියෙන සියලු දෙනා සතුටටපත් වෙච්ච එක. ඒක හොඳට තේරෙනවා. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස, ඇතැම් වෙලාවට භික්ෂු භික්ෂුණීන්, ඇතැම් වෙලාවට උපාසක උපාසිකාවෝ ධර්මයේ සජ්ජායනා කරනවා. එක්ක දහම් කතාවේ යෙදෙනවා. නුවණැති දෙව් බඹුන් නැවතිලා අහගෙන ඉන්නෝනේ. අපේ ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේ දහම් කතා කිරීම ගැන දේශනාවේ තියෙනවා. ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේ ධර්මයේ කියන්නේය කියලා දෙව් බඹුන් පවා ධර්මය අහන්න එනවා. අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ දහම් කතා කරනකොට දෙව් බඹුන් ආසාවෙන් අහගෙන ඉන්නවා. ධර්මය කියන්නේ බඳු එකයි. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මේ දේශනා කොට වදාළේ ප්‍රඥාවන්තයන් උදෙසා ධර්මයක්. පෙනෙන සත්‍යෝ වේවා නොපෙනෙන සත්‍යෝ වේවා යම් මේ ප්‍රඥාවන්තයෝ වේද ප්‍රඥාවන්තයෝ මේ ධර්මයෙන් සතුටටපත් වෙනවාමයි.
ඒ නිසා නුවණැත්තෝ සතුටටපත් වෙන නුවණැත්තන් විසින් පුරුදු කරන ලද දෙයක් උතුම් සද්ධර්මය කියන්නේ. ඒ ධර්මයේ පිංගුතුනි අපිත් අපේ ජීවිතේ පුළුවන් තරම් පුරුදු කර ගැනීම උදෙසා මහන්සි ගන්න ඕන. මේ ජාතක පුවත දේශනා කරනකොට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වැඩ වාසය කළේ සෙවැන් නුවර ජේතවනාරාමයේ. ওই කාලේ සෙවැන් නුවර හිටියා එක්තරා උපාසකෙක්. ඔහු සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරලා හිටියේ. ඔහුට තිබුණේ බුදුරජාණන් වහන්සේ ගැන හොලවන්න බැරි ප්‍රසාදයක්. ධර්මයේ ගැන හොලවන්න බැරි ප්‍රසාදයක්. ශ්‍රාවක මහා සංගරුවන ගැන කාටවත් හොලවන්න බැරි ප්‍රසාදයක්. උතුම් සීලයකින් යුක්තව ඔහු වාසය කළා. දවසක් මේ උපාසකතුමා දුර ගමනක් යන්න හිතුවා. ඒ දුර ගමන යෑම පිණිස තමන්ගේ හිතවත් ගැල්කරුවන් පිරිසක් එක්ක ඒ ගැල්කරුවන්ගේ කණ්ඩායමට එකතු වුණා. සාමාන්‍යයෙන් ඒ කාලේ දුර ගමන් යෑම පිණිස තිබුණු ආරක්ෂාකාරීම විදිය තමයි ගැල් ගමන. දැන් ගැලක් කිව්වම 500 1000 එහෙම යනවා. එතකොට මේ අතුරුාන්තරවලින් තොරව සැනසille දුර ගමනක් ගිහින් එන්න ඒක හරි උපකාරයි. ඒ නිසා මේ උපාසකතුමාත් මේ ගැල් ගමන පිටත් වුණා. හැබැයි මේ ගැල් ගමන පිටත් වෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. ඔහුට ජීවිතය සම්බන්ධයෙන් හොඳ දැක්මක් තියෙනවා. ඒ හොඳ දැක්ම කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලත් දැක්මක්. නිතර දකිනවා මේ ජීවිතේ නාකි වීම උරුම කරගෙන තියෙන හැටි, ලෙඩවීම උරුම කරගෙන තියෙන හැටි, නාන ප්‍රකාර වූ ව්‍යසන උරුම කරගෙන තියෙන හැටි, මරණය උරුම කරගෙන තියෙන හැටි, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් එක්ක යන්න වෙන මේ ජීවිතේ මේ ඔක්කොම ඔහුට නිතර හිතේ තිබුණ දේවල්. දැන් අපිනේ ගොඩාක් වෙලාවට ඒවා ආයාසයෙන් සිහි කර කර වාසය කරන්න ඕනේනේ. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයාට චතුරාර්ය සත්‍ය දැක්ම තියෙනවා. මේක නම් ඒකාන්ත කොට සත්‍යක්මයි කියලා බැසගෙන ඉන්නවා. ඉතින් එතුමා ඒ නිසා ජීවිතය සම්බන්ධයෙන් නිතර හිතමින් වාසය කරපු කෙනෙක්. මේ ගැල් ගමන ඒකට බාධාවක් වුණේ. ගැල් ගමන යද්දිත් නිතර ධර්මයේ සිහි කර කර ධර්මයේ මෙනෙහි කර කර ඔහු මේ ගැල් ගමනේ පිටත් වුණා. ඉතින් මේ ගමන යන අතරේ ජල පහසු ඇති තැනක 500ක් වූ ගැල් ලිහලා මේ මිනිස්සු තමනුත් කෑම බීම ආදී අරගෙන ගමන් වෙහෙස නිවා ගැනීමේ අදහසින් ඔන්න රාත්‍රී නිින්දට ගියා. දැන් මේ උපාසකතුමාට නිදා ගන්න හිතෙන්නේ නැහැ. මෙතුමා ධර්මයට ඇලුම් කරන කෙනෙක්. මෙතුමා සාමාන්‍ය නිවසේදී කරනවා වගේම එදා රාත්‍රී කාලේ හවස් කාලේ වෙනකොටම ඔන්න සක්මන් භාවනාවේ යෙදෙන්න පටන් ගත්තා. දැන් ගල නවත්තලා තිනවා මෙතුමා නිදහස් තැනක මේ ගැල පේන නුදුරු තැනක සක්මන් භාවනාවේ යෙදෙනවා. අනිත් මිනිස්සු හොඳට ගොර ඇද නිදාගත්තා. මෙතෙන්ට ගැලක් ආවා කියන ඔත්තුව ලැබිලා ආරංචිය ලැබිලා හොර කණ්ඩායමක් මේ ගැල මංකොල්ල කෑම පිණිස වට කළා. වට කරලා දැන් මේ හොරමුල හවස් කාලේ බලන් හිටියා. දැන් එක පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා සක්මන් කරනවා. මෙහෙම මොහු සක්මන් කර කර ඉන්නකොට අපි කවුරු හරි දැක්කොත් එහෙම මොහු එකපාර කෑ ගහවි. එමුණුම් මේ 500ක් පිරිස නැගිට්ටොත් අපිට මංකොල්ලේ කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා මොහුත් ඉතින් තව චුට්ටක් වෙලා ඉඳලා නිදාගන්න තේ. අපි පොඩ්ඩක් බලමු කියලා ඔන්න හොරමුල හිටියා. දැන් රෑ මැදියම වෙන්න ආවා. රෑ මැදියම වෙන්න එනකොට මේ උපාසකතුමාගේ සක්මන් භාවනාවේ හොඳට හිත පිහිටලා තිබුණේ. ඒ නිසා ඔහු කල්පනා කළා සැතපිය යුතු නෑ. මම මේ භාවනාවෙන්ම වාසය කරනවා. සක්මන් කළා. රෑ අලුයම වෙනකම්ම එළි වෙනකම්ම මොහු සක්මන් කළා. නිදාගත්තේ නෑ. එතකොට අර හොරමුල තේරුම් ගත්ත දැන් ඉතින් එහෙම මෙහෙන් එළිය වැටිගෙනත් වෙනවා. දැන් මංකොල්ලයක් කරන්න පුළුවන් කමක් නැහැ. එතන හිටිය ප්‍රධාන හොරාට කේන්තියටත් එක්ක මේ ප්‍රධාන හොරා කෑ ගැහුවලා කිව්වා එම්බල ගැල් කරුවනේ තොපිලා දැනගනින්නලා මේ එකම එක පුද්ගලයෙක් නිදි වරාගෙන එළි වෙනකන් සක්මන් කරපු නිසා තොපිලා බේරිච්චි බව දැනගනින්න. මේ පුද්ගලයාත් නුඹලා වගේ ගොර ඇද නිදාගත්තා නම්
නුඹලා ඔක්කොම විනාසයි. ඒක දැනගනින්නලා කියලා කෑ ගහලා මේ හොරමුල පිටත් වෙලා ගියා. ඒ කෑ ගහපු හඬට නිදාගෙන හිටපු අය ඔක්කොම තිගැස්සිලා ඇහැරුණා. ඇහැරිලා එළියට ඇවිත් බලනකොට ඇත්ත නේන්න. හැම තැනකම හොරු අරගෙන ආපු පොළු මුගුරු ආදිය ඒ තැන තියලා හොර කණ්ඩායම යන්න ගිහිල්ලා අර මිනිස්සු මේ උපාසකතුමාට පුදුම සැලකිලි කළේ. අනේ ඔබතුමා නිසා තමයි අපේ ජීවිතේ බේරුනේ. අපි මේ ගමන් වෙහෙසය කියලා ඔහේ නිදාගත්තා. නුඹ එළි වෙනකන් සක්මන් කරලා අපේ පණ බේරුවා. නුඹට අපි ණය ගැති කියලා. ඉතින් ඒ පිරිස හොඳටම සැලකුවා. ගල් ගමන අවසන් වෙලා ආයිමත් වතාවක් සැවැන් නුවරට මේ ගල් කණ්ඩායම ආවට පස්සේ මේ උපාසකතුමා සුවඳ මලුත් අරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට යනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අහනවා උපාසක ඔබ ටික දවසක් දකින්න හිටියේනේ. මොකෝ ඔබ හදිසි කාරණයකට දුර ඈතකටවත් ගියාද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට හදිසියේ ගල් ගමනක් එද්දුනා. ඒ ගල් ගමන ගිහිල්ලා ස්වාමීනි එන්න ටිකක් කල් ගියා. ස්වාමීනි ඒක නොවේ මේ ගල් ගමන යනකොට මෙහෙම සිද්ධියක් වුණානේ. මම නිසා බොහෝ දෙනෙකුට වෙන්න තිබ්බ අනතුර වැළකුණා. මං ස්වාමීනි ඒ මොහොතේ පවා සිහි කළේ ධර්මයේ හැසිරීම නිසා නේද මේ ඔක්කොම. ධර්මයේ හැසිරීම මුල් කරගෙනම මටත් රැකවරණය ලැබුණා. අන් අයටත් රැකවරණය ලැබුණා. බලන්න මේ ප්‍රකාශය ලස්සන. ධර්මයේ හැසිරීම හේතු කරගෙන තමාටත් රැකවරණය ලැබුණා. අන් අයටත් රැකවරණය ලැබුණා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක ඔය වගේ අවස්ථානුකූලව නිදිවරාගෙන කටයුතු කිරීම නිසා යහපත උදා කරගත්තේ නුඹ විතරක් නෙමෙයි. ඉස්සර කාලේ හිටපු නුවණැති පඬිතවරුත් නිදිවරාගෙන ධර්මයේ හැසිරීමෙන් විශේෂ ගුණ ලබාගෙන තියෙනවා කිව්වා. එතකොට මේ උපාසකතුමාට හිතේ තියෙන ප්‍රීතියත් එක්ක මේ කාරණිත් ශ්‍රවණය කරන්නට ආසාව උපන්නා. ඉතින් ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අතීත පුවත අපි හැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන සේක්වා කියලා. ඔන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත මේ ජාතක කතාවේ නම ජාගර ජාතකය. නිදිවරා ධර්මයේ හැසිරීමෙන් ලත් ලාභය ගැන කතාව. ගොඩාක් ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත නමින් රජුරු කෙනෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ওই කාලේ මහා බෝධිසත්වයෝ බ්‍රාහ්මණ කුලේ ඉපදිලා නිසි වයසේදී තක්සසිලා ගිහින් ශිල්ප ශාස්ත්‍ර හදාරලා ආවා. පස්සේ කාලෙක බෝධිසත්වයන්ට මේ ගිහි ජීවිතය ගැන බලවත් වූ කලකිරීම හටගත්තා. ඉතින් බෝධිසත්වයෝ ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා නොබෝ කලකින් ධ්‍යාන අභිඥා ආදී උපදවාගෙන හිමාල වනයේම වාසය කළා. බෝධිසත්වයෝ හරි ආසාවෙන් මේ ධ්‍යාන අභිඥා වලින් යුක්තව ඒ සමාධි සැපයෙන් බොහෝ දිනයන් වල නිදිවරාගෙන තුන්යන් රාත්‍රී පුරාම සක්මන් කරනවා. මෙහෙම සක්මන් කරනකොට ওই සක්මනේ කෙළවර වෘක්ෂයක එක්තරා රුක්ෂ දේවතාවෙක් ඉඳලා ඒ රුක්ෂ දේවතාවට හරිය හිත පැහැදුනා. හරියට හිත පැහැදුනා මෙතුමාගේ මේ වීරියෙන් කැපවීමෙන් ධර්මයේ හැසිරීම ගැන. ඒ වීරියෙන් කැපවීමෙන් ධර්මයේ හැසිරෙනකොට ඒකට නොපෙනෙන බලවේග හරියට පහදිනවනේ. දැන් එහෙම තියෙනවනේ මේ ලංකා භූමියේ සිදුවීම්නේ. එක තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා මහා සිව තෙරුන්. ඔය මහා සිව තෙරුන් වහන්සේ සක්මන් භාවනාවෙන්ම වැඩිපුර කාලය ගත කරපු කෙනෙක්. සක්මනේ මෛත්‍රී භාවනාව කළේ. හැම තිස්සෙම මෙත්සිත සිහි කර වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරලා මේ මෙත්සිත සිහි කර මෛත්‍රී භාවනාවෙන් වාසය කරනකොට ඒ වනපියසේ හිටපු හැම දිනාටම එක සැපයක් බවට පත් වුණා. ඒ වනපියසේ වාසය කරපු
දෙවි දේවතාවුන් වහන්සේලාට ඊළඟට යක්ෂ ආදී පිරිස්වලට උන්වහන්සේගේ මෙත්සිත කොච්චර සැපයක් වුණාද කියන්නේ ඒකුන්නේ තියෙන අසමගිකම් ආදී නැතුව ගියා. දැන් හැමෝම සමගින් ඉන්නවා. ඉතින් මහා සිව තෙරුන් වහන්සේ ටික කාලයක් මේ වනපියසේ ඉඳලා වැඩම කරන්න සූදානම් වුණා බැහැරට. බැහැරට වදින්න සූදානම් වෙද්දී උන්වහන්සේ වැඩ හිටපු කුටිය ළඟ තියෙන රුක්ෂයේ රුක්ෂ දේවතාව අඬන්න පටන් ගත්තා. අය අඬන වැහිලා මහා සිව තෙරුන් වහන්සේ ඇහුවා. කවුද නුඹ? ඇයි ඔය අඬන්නේ? කිව්වා අනේ ස්වාමීනි මම මේ රුක්ෂයේ හිටපු රුක්ෂ දේවතාව. මම මේ අඬන්නේ නුඹ වහන්සේ යන්න හිතන නිසා. මා යන්න හිතන නිසා නුඹ ඇයිද අඬන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න කලින් මේ කැලේ එකෙකුට එකෙක් නැහැ. ඔක්කොම හරි අසමගින් වාසය කළේ. ඔබ වහන්සේ වැඩම කරලා මෙත්සිත පතුරවනකොට ඔබ වහන්සේ ධර්මයේ හැසිරෙනකොට මේ හැම දිනාගේ හිතුත් ඔබ වහන්සේ කෙරෙහි පහන් වුණා. ධර්මයේ කෙරෙහි පහන් වුණා. දැන් මේ අය හරි සන්තෝෂෙන් සමගියෙන් ඉන්නවා. ඔබ වහන්සේ වැඩම කළොත් එහෙම ආයේ හිටි තිබ්බා වගේම වෙයි. ඒ දුකටයි යඬන්නේ කිව්වා. එතකොට මහා සිව තෙරුන් වහන්සේ මා වැඩ හිටීම නිසා මා වැඩ හිඳීමින් ධර්මයේ හැසිරීම නිසා මේ වනපියසේ අයට සෙත සැලසෙනවා නොවේද කියලා. එහි වැඩ හිටියා කොටින්ම පිරිනුවම් පානකම් එහිම වැඩ හිටියා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ හැසිරීම කියන එකෙන් එහෙම නොපෙනෙන බලවේග හරියට පහදිනවනේ. දැන් මහා බෝධිසත්වයන් වහන්සේටත් උනේ එහෙම එකක්. බෝධිසත්වයෝ අර විදිහට නිදිවරාගෙන සක්මන් කරමින් භාවනාවේ යෙදෙනකොට ඒ හිටපු රුක්ෂ දේවතාව පැහැදුනා. පැහැදිලා මේ බෝධිසත්වයන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන කියලා කල්පනා කළා. මොකක්ද අහපු ප්‍රශ්නේ? ඔන්න මෙහෙම අහනවා. ඇතැම් කෙනෙක් මේ ලෝකේ නිදිවරා ඉන්නකොට හොඳට නිදාගෙන ඉන්නේ කවුරුන්ද? තව අය මෙහි සුවසේ සැතපී සිටිනා විට නිදි නොලබා අවදිව ඉන්නේ කවුරුද? මා පැවසූ මෙකරුණ වටහා ගත්තේ කවුද? මේ නුවණින් වටහාගෙන විසඳන්නේ කවුද කියලා මෙන්න මෙහෙම දේවතාවා බෝධිසත්වයන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට බෝධිසත්වයෝ මේ විදිහට උත්තරේ දුන්නා. නිදිවරා සිටින විට ලෝකේ බොහෝ දෙනා මමයි සනීපෙට සැතපී සිටින්නේ. නිදා සිටින විට ලෝකේ බොහෝ දෙනා නිදි නොලබා මමයි අවදිව සිටින්නේ. ඔබ මගෙන් ඇසූ මේ ප්‍රශ්නය හොඳින්ම මට තේරුණා. මේ නුවණින් වටහා මං විසඳන හැටි දන්නවා කිව්වා. එතකොට දේවතාවා බෝධිසත්වයන්ගෙන් යලිත් ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ දේවතාව අහන්නේ ඇතැම් කෙනෙක් ලෝකෙ නිදි වරාගෙන ඉන්නකොට නිදාගන්නේ නැතුව ඇහැරගෙන ඉන්නකොට හොඳට සනීපෙට නිදියන්නේ කවුද? ඊළඟට තව කෙනෙක් සුවසේ නිදද්දී නිදි නොලබා අවදිව ඉන්නේ කවුද? ඕන් ඔය මං අහපු ප්‍රශ්නේ හරියට වටහාගෙන එතකොට මේක එකපාර කෙනෙකුට තේරෙන්නේ නැති එක. හරියට වටහාගෙන ඒක නුවණින් විසඳන්නේ කවුද? බෝධිසත්වයෝ කියනවා මම තමයි. නිදිවරා සිටින විට ලෝකේ බොහෝ දෙනෙක් සනීපෙට සැතපෙන කෙනා. බොහෝ දෙනෙක් සනීපෙට සැතපෙනකොට මම නිදි නොලබා අවදිව ඉන්න කෙනෙක්. මම ප්‍රශ්නේ තේරුම් ගත්තා. මට පුළුවන් කිව්වා විසඳන්න. එතකොට දේවතාව අහනවා මෙහෙම. ඇතැම් කෙනෙක් මේ ලෝකේ නිදිවරා සිටින විට හොඳින් නිදාගෙන ඉන්නේ කෙසේද? නිදා සිටින විට ලෝකේ බොහෝ දෙනා නොනිදා අවදිව ඉන්නේ කෙසේද? මෙය ඔබ වටහා ගත්තේ කෙසේද? නුවණින් වටහා පිළිතුරු දෙන්නේ කෙසේද? ඔහොම ඇහුවා. එතකොට බලන්න මේ උත්තරේ හරිම ලස්සනයි මේ පිළිතුරු. දේවතාවෙනි මෙය විසඳන්නේ මෙලෙසයි. ඇතැම් කෙනෙක් සිල් ගුණයක් ඉඳුරංගේ දමනයක් ගුණ දහමක් නොදැන ලොවේ කෙලෙස් ගොඩේ ඔවුන් වැටි මුලාවෙන් නිදනා අතරේ
නොපමා වී ගුණදහමේ මං අවදිව ඉන්නවා. කෙලෙස් ගොඩේ වැටිගෙන කෙලෙස් එක්ක නිදියන මිනිස්සු අතරේ නොපමා වී ගුණදහම් වඩන මම අවදිව ඉන්න කෙනෙක්. අනිත් මිනිස්සු ඔක්කොම නින්දේ. ඒ නින්ද කියලා කිව්වේ කෙලෙස් එක්ක එකතු වෙලා වාසය කිරීම. කෙලෙස් නිසා නිද්‍රාවටපත් වෙලා. කාමයන් නිසා නිද්‍රාවටපත් වෙලා. නිදාගත්ත කෙනාට බාහිර ලෝකේ වැහිලානේ. එයා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. නිදාගෙන ඉන්න කෙනෙකුට නින්දේ එක එක දේවල් වෙනවා එයා දන්නේ නැහැ. වටේ පිටේ එක එක සිදුවීම් වෙනවා එයා දන්නේ නැහැ. එයා නින්දේ. සමහරවිට අපි කියන්නේ නැද්ද ඔන්න රෑ එළි වෙනකොට අපිට අමතක වෙලා තිබිලා තියෙනවා එළියේ රෙදි ටිකක් දාලා ඒ රෙදි ටික රෑ එළි වෙනකොට හොඳටම තෙමිලා අපි අවදි වෙලා කියනවා අනේ ඊයේ වැස්සට ඔක්කොම තෙමිලා මං නින්දනේ හිටියේ මට ඇහුන්නේ. ඒතර වැහැලා අපි දන්නේ අපි නින්දේ. ඔන්න ඔය වගේ කෙලෙස් එක්ක වාසය කරන කෙනා ඉන්නවා එක්තරා නින්දක. ඒ නින්ද මොකද්ද? එයාට ඇත්ත පේන්නේ. තමන් වයසට යන බව එයා දන්නේ. එයා ඉන්නේ නින්දේ. එයා නොයෙක් රූප බල බල සතුටු වෙනවා, සද්දාහා සතුටු වෙනවා, කාලා සතුටු වෙනවා, නටනවා නින්දේ. ඒ අස්සිම නාකි වෙනවා. නාකි වෙලා තමන් දුර්වල තැනට යනවා කියලා එයාට මතක නැහැ. එයා දන්නේ, එයාට තේරෙන්නේ. ඊළඟට තමන්ට ලෙඩ දුක් කුරුම වෙන තැනට බේරගන්න බැරි වෙන තරම් ලෙඩ වෙන තැනට ඇදීගෙන යනවා කියලා. එයා දන්නේ. එයාට නිදි. මෙහෙම ගත්තොත් නම් පින්වතුනි ගොඩාක් ලෝකේ නිදි. හරි ටිකයි අවදිින් ඉන්නේ. මේ නින්දේ ඉන්න අයට අවදි වෙන්නයි මේ ධර්මය. නින්දේ ඉන්න කෙනෙකුට අවදි වීම පිණිසයි මේ ධර්මය. ආන්න වහිනවා මේ වැස්සෙන් තෙමෙන්න කලින් රෙදි ටික ගෙට ගනින් කියලා කෙනෙක් කතා කරලා කිව්වොත් කෙනෙක් ඇහැරුවොත් වටින්නේ නැද්ද? ආන් ඒ වගේ. මේ ජීවිතේ වයසට යනවා. මේ ජීවිතේ ලෙඩ වෙනවා. මේක මරණයෙන් කෙලවර වෙනවා. ශෝක වැළපීම් දුක් දුන්නස් වලින් ගුටි කණ්ඩ වෙනවා. ඊට කලින් ජීවිතේට රැකවරණයක් ධර්මයෙන් හදාගන්න අප්‍රමාදී වෙන්න මේක තමයි අවදි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළේ අජේව කිච්ඡං ආතප්පං යහපතේ හැසිරීම පිණිස වීරිය කරන්න ඕනේ අදාදමයි. කෝජඤ්ඤා මරණං සුවේ මරණය කියන එක ඊළඟ මොහොතේද කියලා කවුද දන්නේ? දැන් අපි හිතාගෙන ඉන්නවා අපේ මරණය සම්බන්ධයෙන් නොඑක් ආකාර. අපි නොඑක් ආකාරයට හිතාගෙන හිටපේවා පින්වතුනි එහෙම වුණාද? මේ ගත කරපු ටික කාලෙත් නොහිතූ දේවල් කඩාපාත් වුණා. හිතපු දේවල් ඒ විදිහට උනේ නැහැ. මේවා දැකත් අපි තවත් පතනවා නම් අපි කොච්චර අඥානද? බුදුරජාණන් වහන්සේ වදාළේ යේන යේනහි මඤ්ඤන්ති යම් විදිහකට කෙනෙක් හිතාගෙන ඉන්නවාද තතෝ තං හෝති අඤ්ඤතා සිද්ධ වෙන්නේම නොහිතන දේවල්. ඒතා දිසෝ විනා භාවෝ ඔය විදිහට ලෝකේ වෙනස් වීම මත තියෙනවා. පස්ස ලෝකස්ස පරියායන් මේ ලෝකේ යන රටාව දිහා හොඳට බලන්න. ඒක හොඳට දකින්න. දැකලා තමන්ගේ ජීවිතේ රැක ගන්න කියන කාරණේ. කෙලස් ගොඩක නිදන අය අතරේ නොපමා වී ගුණදහමේ මං අවදිව ඉන්නවා. ඔන්න තමන් ගුණදහම් වඩනවා නම් ඒ ගුණදහම් වඩන කෙනාට ওই වචනේ කියන්න පුළුවන්. අනිත් අය ඔහි කෙලස් ගොඩේ නිදද්දී මම නම් ගුණදහමක් වඩමින් අවදියෙන් ඉන්න කෙනෙක්. ඊළඟට බෝධිසත්වයෝ මෙහිමයි කිව්වේ. දේවතාවෙනි ඊළඟ එක විසඳන්නේ මෙසේ. අරහත් මුනි උතුමන් තුල රාග ద్వේෂ මෝහය යන කෙලෙස් වෙනසී ඇති නිසා අවදියෙන්ම ඉන්නවා. ඒ උතුමන් අවබෝධයෙන් අවදිව සිටිනා විට මං තවමත් නිදාගෙනම ඉන්නවා. දැන් මේ බෝධිසත්වයෝනේ
බෝධිසත්වයෝ කියනවා මේ ලෝකේ රහතුන් කෙලෙස් නැති උතුමන් රාගයත් නැති නිසා, ද්වේෂයත් නැති නිසා, මෝහයත් නැති නිසා ඒ උත්තමයන් අවදියෙන් ඉන්නේ. ඒ උත්තමයන්ව නිදි කරවන්න බෑ. ඒ උත්තමයන්ව නිදි කරවලා නිද්‍රාවට පත් කරවන්න බෑ. ඒ උත්තමයන් අවදියෙන් ඉන්නවා. ඒ නිද්‍රාවට පත්වීම පිණිස හේතු වෙන අකුසල් ඒ උත්තමයන් ළඟ නැහැ. රාගය කියලා කියන්නේ නිද්‍රාවට පත්වීම පිණිස හේතු වෙන දෙයක්. රාගයෙන් යට වුණාම, ද්වේෂයෙන් යට වුණාම, මෝහයෙන් යට වුණාම නිද්‍රාවටපත් වෙනවා. නේව අත්තත්තං ජානාති, තමන් කළ යුතු යහපත මොකක්ද කියා නොපෙනේ. නේව පරත්තං ජානාති, අනුන්ගේ යහපත මොකක්ද කියාද නොපෙනේ, නොතේරේ. නේව උභයත්තං ජානාති, උභයාර්ථය දෙලොවේම යහපත නොපෙනේ. එයාට කියන්න පුළුවන් අන්දන්තමන් තදා හෝති, අන්ධයා ඇස් දෙකම නොපෙනෙන කෙනා, අඳුරටපත් වෙච්ච කෙනා කියලා කියන්න පුළුවන් කෙලෙස් වලට යට වුණාට පස්සේ. ඊළඟට එයාගේ නුවණැස වැසී යනවා. ඒකට කියනවා අන්ධකරණ. නුවණ කියන එක අන්ධ වෙනවා. අඥාන කරන මෝඩයෙක් බවට පත් වෙනවා. අචක්කු කරන නුවණැස නැතුව යනවා. විඝාත පක්කික දුකට වැටෙනවා. දැන් බලන්න, ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ එක කාලෙක අලව් රටේ වැඩ හිටියා. අලව් රටේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට එදා භාග්‍යතුන් වහන්සේ ඒ අලව් රටේ හිටපු එක්තරා පින්වන්ත උපාසකයෙකුට පිහිට වෙන්නයි එහෙට වැඩම කළේ. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා අලව් රටේ එක්තරා රුක් සෙවණක පළඟ බැඳගෙන වාඩි වෙලා රැයක් ගත කළා. ඒ කාලේ ඒ අලව් රට පැත්තට හිම පතනය වෙනවා. හිම වැටෙනවා. අධික සීතලයි. ඒ අධික සීතලේ බුදුරජාන් වහන්සේ එලිමහනේ වැඩ හිටියේ. ඊළඟ දවසේ ඔන්න එළි වුණා. එළි වෙනකොට අවුරුදු 16ක 18ක 20ක තරුණයෙක් උදේම ව්‍යායාම පිණිස ඇවිදිනවා. ඇවිදිනකොට සාමාන්‍යයෙන් මේ එච්චර පාන්දර ජාමේ මිනිස් පුලුටක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ කාලේ එච්චර අධික සීතලයි. මේ තරුණයාට එකපාර දකින්න ලැබුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. තිගැස්සුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ශ්‍රමණය, නුඹ ඊයේ රාත්‍රියේත් මෙතන ගත කළාද? පුදුමින් අහන්නේ. කිව්වා, "ඔව් තරුණේ, තථාගතයන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතන තමයි ගත කළේ." ශ්‍රමණය, ඔබ රැය මෙතන ගත කරනකොට ඔබට සනීපෙට නිින්ද ගියාද? "ඔව් තරුණය, තථාගතයන් වහන්සේ සනීපෙට නිදාගත්තා." තථාගතයන් වහන්සේ ගැන නුඹ දැනගත යුත්තේ තරුණය, මේ ලෝකේ යමෙක් සනීපෙට නිදනවා නම් ඒ සනීපෙට නිදන අය අතරේ කෙනෙක් කියලයි. එතකොට මේ හත්තක කියන තරුණයා කිව්වා, "ස්වාමීනි, මට ඔබ වහන්සේ කියන කතාව තේරෙන්නේ. ස්වාමීනි, බලන්න ඔබ වහන්සේ වැඩ ඉන්න මේ රුක් සෙවණ මේකේ හරියට අතුපතර විහිදෙලා කොළ ගහණයක් නැහැ. මේකේ හරියට කොළ අතු නැහැ. මේක මේ බොහොම හෙවණක් රහිත ගහක්. ඊළඟට ස්වාමීනි, ඔබ වහන්සේ මේ වාඩි වෙලා ඉන්න පොළොවේත් හොඳ සුව පහසු තනනිල්ලක් නැහැ. හරක් ගමන් කරලා කුර වැදිලා මේක හරි කඩතොළුයි. ඊළඟට ස්වාමීනි, ඊයේ රෑ එළි වෙනකන් හිම වැටුණා. සීතල හුළඟ තියෙන්නේ. ඔබ වහන්සේ පොරවගෙන ඉන්න සිවුරත් මහ ඝනකම් එකක් නෙවෙයි, සීතලට ඔරොත්තු දෙන එකක් නෙමෙයි. ස්වාමීනි, මෙහෙම තියෙද්දි ඔබ වහන්සේ කියනවා, "තරුණය, මම සනීපෙට නිදාගත්තාය. මං මේ ලෝකේ සනීපෙට නිදන අය අතර කෙනෙක් කියලා." ස්වාමීනි, මට මේක තේරෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට මේ හත්තක තරුණයාට කියනවා, "එහෙනම් තරුණය, නුඹට තේරෙන විදිහට උත්තර දෙන්න. ඕන අපි හිතමු මේ වගේ හිම පතනය වෙන රාත්‍රියක
එක්තරා තරුණෙක් තමන්ගේ සුඛෝපභෝගී නිවසේ ඉන්නවා. ඒ නිවස ඇතුළට සීතල හුලං ඉන්නේ. මේ නිවස ඇතුලේ වැඩි රැස්නිකුත් නැතුව වැඩි සීතලකුත් නැතුව හොඳට පවත්වාගෙන ඉන්නවා. උණුසුම පිණිස ගිනිත් දැල්වා තියෙනවා. හොඳට කාමර වහලා තියෙන්නේ. සුව පහසු වූ මේ ඇඳක් තියෙනවා. හොඳ සුව පහසු මෙට්ට දාලා. හිසටත් පයටත් දෙකටම කොට්ට දාලා තියෙනවා. මේ තරුණයා ගිහිල්ලා මේ ඇඳේ හාන්සි වුණාට පස්සේ ඊටාම තරුණ යෝන් කන්‍යාවෝ මොහුට උපස්ථානයේ පිණිස ළඟට ඇවිදින්නලා නානා ආයුරින් මොහුට උපස්ථානද කරනවා. ඈ තරුණේ නුඹ හිතන්නේ ඔහු සනීපෙට නිදියයිද නැද්ද? ස්වාමීනි මේ ලෝකේ යමෙක් සනීපෙට නිදිනවද? ආන්න ඒ කෙනා නම් ඒ අය අතර කෙනෙක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා තරුණේ නුඹට ඒ කාරණේ වැරදුනා. රාගේ ප්‍රහාණය නොකළ කෙනෙකුට රාගෙන් හටගන්නා ගිනි තිබෙද්දී ඔහු කොහොමනම් සනීපට නිදන්නද? ද්වේෂේ ප්‍රහාණය නොකරපු කෙනෙකුට ද්වේෂයෙන් හටගන්නා මහා ගිනි තියෙද්දී ඔහු කොහොමනම් සනීපට නිදියන්නද? මෝහේ ප්‍රහාණය නොකරපු කෙනෙකුට මෝහයෙන් හටගන්නා ගිනි බොහෝසේ තියෙද්දී ඔහු කොහොමනම් සනීපෙට නිදන්නද? රාග ద్వේෂ මෝහ කියන ගිනි වලින් ගිනි ගන්නා ඔහු කොයිතරම් සනීප ඇඳක් තිබුණත් සනීප මෙට්ට තිබුණත් තමන්ගේ අතට පයට සේවක සේවිකාවෝ හිටියත් සනීපෙට නිදන්නේ නැහැ. සනීප නින්ද ඔහුට අහිමියි. ඔහු හැමතිස්සෙම කරන්නේ කෙලෙස් එක්ක එකතු වෙලා වාසය කරන එක. බුදුරජාන් වහන්සේ දේශනා කළ තරුණය යමෙකුගේ නිନ୍ଦ නැති කරන රාගයක් ඇද්ද? ඒ රාගය තථාගතයන් වහන්සේට නැත. යමෙකුගේ සුව නිନ୍ଦ නැති කරන ද්වේෂයක් ඇද්ද? ඒ ද්වේෂය තථාගතයන් වහන්සේට නැත. යමෙකුගේ සුව නිନ୍ଦ නැති කරන මෝහයක් ඇද්ද? ඒ මෝහයද තථාගතයන් වහන්සේට නැත. සියලුම අකුසල් දුරු වෙලා. ඒ නිසා සනීපෙට නිදනවා කිව්වේ දැන් මේ බෝධිසත්වයෝ කියනවා ඉබඳු රාග ద్వේෂ මෝහ දුරු කරපු කෙලෙස් වනසා දාපු උත්තමයෝ අවදියෙන් ඉන්නවා. ඒ උත්තමයේ ජීවිතේ සම්බන්ධයෙන් අවදියෙන් ඉන්නේ. මුලාවක නෙමෙයි, නින්දක නෙමෙයි. හැබැයි ඉබඳු උතුමොත් එක සලකන කොට නම් මං තාමත් නිදි කිව්වා. ඒ බෝධිසත්වයෝ කියපු පිළිවෙල. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ උත්තරේ දෙනවා මෙහිම. ඇතැන් කෙනෙක් මේ ලෝකේ නිදිවරා සිටින විට මං සුවසේ නිදන්නේ ඔය විදිහටයි. නිදා සිටින විට ලෝකේ තවත් බොහෝ අය මං නොනිදා අවදිව ඉන්නේ ඔය විදිහටයි. ඔය ඇසූ පැනය මා වටහා ගත්තේ ඔය විදිහටයි. නුවණින් එය වටහා පිළිතුරු දුන්නේ මෙලෙසටයි කියලා බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බෝධිසත්වෝ එදා දෙවියාට ওই විදිහේ උත්තරයක් දුන්නා. එතකොට මේ දෙවියා ප්‍රශ්නේ ගත්ත ආකාරයත් ප්‍රශ්නේ විසඳපු ආකාරයත් ගැන ගොඩාක් සතුටු වුණා. සතුට වෙලා කියනවා ඇතැන් කෙනෙක් මේ ලෝකේ නිදිවරා සිටින විට ඔබ සුවසේ නිදාගත්තු විදිහ හරි අගෙයි. නිදා සිටින විට ලෝකේ තවත් බොහෝ දෙන නොනිදා ඔබ අවදිව සිටි විදිහ හරි අගෙයි. මා ඇසූ පැනේ ඔබ වටහාගත් හැටිත් හරි අගෙයි. වටහා නුවණින් ඔබ පිළිතුරු දුන්නු හැටිත් හරි මාගේ. ඒ නිසා මේ අපේ ජීවිතේ අපි ගත කරගෙනකොට අපි බලන්න ඕන පින්වතුනි අපි ඉන්නේ නින්දකද හැබෑ නින්දකද එහෙම නැත්නම් අපි ඉන්නේ හැබෑ අවදියකද කියලා. බොහෝ වෙලාවට අපිට මේ දෙක පටලැවිලා තියෙන්නේ. සාමාන්‍ය කෙනාගේ ජීවිතය ගත්තොත් එහෙම මේක පටලැවිලා තියෙන්නේ. යම් කිසිවෙක් මේ ලෝකේ සනීපෙට නිදිනවා නම් ඒ කෙනාගේ සනීප නින්ද තියෙන්නේ කෙලෙස් නැති තැන. ඒ නිසා මේ කෙලෙස් දුරු කර ගැනීමටමයි කැමැත්තක් ඇති කර ගන්න ඕන. කෙලෙස් දුරු කර ගැනීමට කැමැත්ත ඇති මුනිවරු තමන්ගේ ජීවිතය පවා අතහැරියා.
කෙලෙස් දුරු කර ගැනීමට ලැබෙන අවස්ථාව ගැන සිහිකොට තමන්ගේ ජීවිත ආසා පවා අතහැරලා දාලා ධර්මයටම මුල් තැන දුන්නා. ඒ හින්දා වින්තුනේ අපි අපේ ජීවිතේ අනිත් දේවල් වලට යොමු කරන කැපකිරීම අනිත් දේවල් උදෙසා අපි යම් විදිහකට වෙන් කරන කාලය ධර්මයේ හැසිරීමටත් අපි වෙන් කරනවාද කියන එක අපි අපෙන්ම විමසා බැලිය යුතු එකක්. සෙවන් නුවර හිටියා තිස්ස කියලා 40 කෝටියක් ධනෙ තිබිච්චි මහ සිටුවරයෙක්. ඔය සිටුතුමා තරුණ කාලයේම බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ප්‍රසාද හිතක් ඇති කරගෙන හිටියේ. ඒ ප්‍රසාද හිතින් ඉද්දීම එතුමාගේ විවාහය සිද්ධ වුණා. විවාහෙන් ටික කාලයක් ගත වෙනකොට මේ තරුණ සිටුවරයාට හිතෙනවා මේ ග්‍රහ ජීවිතේ ගත කරනවාට වඩා මට බොහෝම අගෙයි මහාන වුණා නම්. ඔව් කල්පනා කළා තමන්ගේ බිරිඳට අසාධාරණයක් වෙන්නෙත් නැහැ. හම්බ කරපු ධනෙ ඕන තරම් තියෙනවා. ඒ ධනෙ ඇයට පවරලා ඒ කැමති විදිහකට ජීවිතේ ගත කරන්න කියලා. මං යන්න ඕන මහාන වෙන්න. බිරිඳට මේ කාරණේ කිව්වා. කාරණේ කියලා බිරිඳ අඩද්දී දොඩද්දීම නෑ නුඹට ජීවත් වෙන්න මේ ධනෙ තියෙනවනේ නුඹ සන්තෝෂ විදිහට. මං කිසිම විදිහකින් නුඹට බාධා කරන්නේ මං පැවිදි වුණා කියන්නේ මේ ඔක්කොම මං අත්හැරියා. ඒ නිසා මේ ඔක්කොම දේපල භුක්ති විඳිමින් කැමති විදිහකට ඉන්න කියලා ගියා. ආර කාන්තාව ඇය යහපත් එක්කෙනෙක් නෙමෙයි අනාචාරයට හුරු වුණා. ඇය දැන් තමන් සන්තකේ ධනයක් තියෙන නිසා හිතු මනාපිට අනාචාරය හැසිරෙනවා. නොයෙක් පුරුෂයෝ සිටු මන්දිරයට ගෙන්න ගන්නවා. එක එක පුරුෂයන් එක්ක වාසය කළා. ඔය වාසය කරන අතරේ එක්තරා දාමරිකෙක් මගේ පහස පතාගෙන ආවා. ඒ දාමරිකයාත් එක්ක රාත්‍රියක් ගත කරනකොට මෙය ඔහුට වසඟ වුණා. මේ කල්පනා කළා මගේ ස්වාමි පුරුෂයා විදිහට මාත් එක්ක ජීවිත කාලෙම ගත කරන කෙනා විදිහට මොහුව ළඟ තියාගන්න ඕන. යන්න දෙන්න නරකයි. මං ළඟ වස්තුවක් තියෙනවා. මේ වස්තුවත් එක්ක මොහුව තියාගන්න ඕන. හැබැයි මොහොත් එක්ක මං ජීවිතේ ගත කරනකොට හදිසියේ හරි මගේ ස්වාමි පුරුෂයා යලිත් වතාවක් සිවුරු ඇරලා ගෙදර ආවොත් මට ඔක්කොම ටික අහිමි වෙනවා. සමහරවිට ඒ කාලේ ඔය සිවුරු ඇරලා ගෙදර ඒ මාදිය ආරංචි වෙන්නත් ඇති. මේ කලබල වුණා. කලබල වෙලා මේ අර දාමරිකයාට දවසක් රාත්‍රියේ කියනවා මම විවාහ වෙලා හිටපු කෙනෙක් නේ. මගේ ස්වාමි පුරුෂයා දැන් පැවිද්දෙක් වනේ ඉන්නේ. අනේ මට හරි බයයි. එයා ආපහු හැරිලා ඒවත් දෝ කියලා. එයා ආවොත් ඔයත් එක්ක සැනසille ගත කරන්න තියෙන ජීවිතේ මට නැතුව යනවා. එහෙම කිව්වා. එතකොට මෙහු දාමර කියන්නේ කොහොමද? මහු කිව්වා ඉතින් කියන්න. ඔයාට කෙරෙන්න ඕන වැඩක් කරන්නම් කිව්වා. එහෙනම් නුඹේ සේවක පිරිස යොමු කරලා කැලේදීම ඉවරයක් කරලා දාමු කිව්වා. ඔය ගැන කවුරු ලොකුට හොයන්නේ පැවිද්දෙක් නිසා. එතකොට මේ දාමරිකයා තමන්ගේ මැරකල්ලියේ පිරිසට සල්ලි දීලා මේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ සෙවන් නුවරට නුදුරු තැනක තිබුණු එක්තරා හුදෙකලා වනාන්තරයක. මේ වනාන්තරයට මැරකල්ලියක් යවුවා. මේකුන් යනකොට සාමාන්‍යයෙන් හවස් වැටිලා. මේකුන් ගිහිල්ලා මේ වනයේ ඉන්න භික්ෂුන්ට කෑ ගහලා ඇහුවා. කවුද සෙවන් නුවරින් තිස්ස නමින් මේ පිරිස අතරේ මහාන වෙලා ඉන්න කෙනා? සෙවන් නුවර ඉඳලා මෙහිට ආපු තිස්ස කියන කෙනා කවුද? එතකොට අර ස්වාමීන් වහන්සේ බොරු කියන්නේ නැති කෙනෙක් නේ ඉදිරිපත් වුණා. එතකොට මේ හොරු මේ ස්වාමීන් වහන්සේව එකතු කරගෙන එනවා එක තැනකට. එකතු කරගෙන ඇවිල්ලා කිව්වා ඔහෙගේ අවසන් කැමැත්ත විදිහට යමක් හිතේ පිහිටුව ගන්න. දැන් ඔහෙගේ ජීවිතය ඉවරයි කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අහනවා ඇයි මේ? නුඹේ බිරිඳ තමයි නුඹව මරවන්න අපිට සල්ලි දුන්නේ. දැන් අපි සල්ලි බාරගෙන ඉවරයි. අපි කොන්ත්‍රාත්තුව බාරගත්තා. දැන් අපිට වැඩේ කෙරෙන්නයි ඕනේ. මැරෙන්න ලැහැත්ති වෙන්න කිව්වා.
එතකොට මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක්වත් කලබලුන්නේ මේ ස්වාමීන් වහන්සේ කියනවා මෙහිමයි. මට මරණය සම්බන්ධයෙන් භීතියක් නැහැ. හැබැයි මට හෙට අරුණ නැගෙනකන් කාලෙ දෙන්න බැරිද? එතකොට අර මැරපිරිස කිව්වා බෑ නුඹට කාලෙ දෙන්න බෑ වැඩිපුර. මොකද නුඹ මේ වනය ගැන දන්න කෙනෙක්. රෑ වෙච්ච ගමන් නුඹ පැනලා යන්න පුළුවන්. නෑ මම පැනලා යන්නේ. පොරොන්දු වෙනවා කිව්වා. එතකොට හොරපිරිස අහනවා මොකද්ද සාක්කේ? සාක්කියක් තියෙනවා නම් අපිට දෙන්න පුළුවන් කිව්වා රෑ එළි වෙනකන්. එතකොට මේ ස්වාමීන් වහන්සේ වටපිට බලනවා. වටපිට බලද්දී සාමාන්‍ය ප්‍රමාණයේ විශාල ගලක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේ එහෙම රුක්සෙවණේ වාඩි වෙලා එක මැරේකට කියනවා ආන්න අර ගල අරගෙන ඉන්න ඔබ. ඒ ගල අරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට අතට දුන්නා. මේක සාමාන්‍ය ප්‍රමාණයේ බර විශාල ගලක්. මේ ස්වාමීන් වහන්සේ මේ ගල ඔසවලා තමන් වහන්සේගේ දනිස් දෙක උඩට දාගත්තා. දනිස් පොල් කටු දෙක චරස් ගාලා කැඩිලා ගියා. හොරුන්ගේ ඇඟේ ලොමු ඩහගෙන්නවා. මේ ස්වාමීන් වහන්සේ අහනවා දැන් ඇතිද සාක්කිය? මම පැනලා යන්නේ නෑ කියන්න සාක්කිය ඇතිද? එතකොට හොරු කිව්වා නුඹට රෑ එළි වෙනකන් කල් තියෙනවා. රෑ එළි වෙනකන් ඉන්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ තමන් වහන්සේගේ හිත හසුරුවපු විදිහ ඒක නම් පින්වතුනි ශ්‍රාවක සංඝ රත්නයේ අසිරියමයි. මේක හිතා ගන්න බෑ. උන්වහන්සේ තමන් වහන්සේගේ හිත හැසිරෙව්වනේ කිසිම අකුසලයක් තුලට හිත යන්න නොදී. අකුසලයක් තුල හිත නිද්‍රාගත වෙන්න ඉඩ දුන්නේ. රාගයක් ඔස්සේ හිතට යන්න දුන්නේ. කේන්තියක් ඔස්සේ හිතට යන්න දුන්නේ. වෙන බය මෝහයක් ඔස්සේ හිතට යන්න දුන්නේ. සාමාන්‍ය කෙනෙක් නම් රාගයක් ඔස්සේ හිත යවයි. අයියෝ මා මෙච්චර ඇලුම් කරපු මගේ ආදරණීය බිරිඳම නේද මේක කළේ. ඒ සම්බන්ධයෙන් මොනවා හරි අතීත හිතුවිලි හිත වාසය කරයි. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන්ම ද්වේෂී හිතයි. මම සල්ලි ටිකක් දුන්නා, දේපල සම්පත්තියක් දුන්නා, කැමති විදිහකට ඉන්නත් කියලා කිව්වා. මේ ඔක්කොම තියෙද්දි ඇයි මට මෙහෙම කළේ? එක්කෝ ඒ ඔස්සේ හිත දුවයි. එහෙම නැත්නම් අයියෝ මට මැරෙන්න වෙනවා නේද කියලා බය ඔස්සේ හිත දුවයි. මේ මොකුත් නැහැ. ජීවිතේ ගැනම සිහි කළා. ජීවිතේ ගැනම සිහි කළා. ක්ලේශයකට හිතට එන්න නොදී, ක්ලේශයක් තුල නිද්‍රාවටපත් වෙන්න නොදී අවදියෙන්ම වාසය කළා. ඒ අවදියෙන් වාසය කරපු උත්තමයා රෑ 5 වෙනකොට සම්පූර්ණයෙන් අවදියටපත් වුණා. රාගය දුරු කළා. දේශය දුරු කළා. මෝහය දුරු කළා. කෙලෙස් ගොඩේ නිදාගෙන ඉන්න පිරිස අතරේ ඒ උත්තමයන් වහන්සේ අවදි වුණ කෙනෙක් වුණා. රෑ 5 වෙනකොට අර හොර පිරිස පැමිණෙනවා. දැන් ඇතිද කියලා ඇහුවා කාලය. එතකොට ඒ උත්තමයන් වහන්සේ කියනවා මට දැන් මරණය ගැන 아무තු ආසාවකුත් නැත. ජීවිතය ගැන 아무තු ආසාවකුත් නැත. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මම මේ බලාගෙන ඉන්නේ පිරිනොම් පාණ්ඩයි. ඔවුන්ට කියපු වචනේ තේරුන්නේ. ඒ හොර පිරිස එකම කඩු පහරකින් ඒ උත්තමයන් වහන්සේව ඝාතනය කළා. උන්වහන්සේ නිකලෙස් සිතින් පිරිනොම් පෑවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ අපි මේ නිබඳු ධර්මයන් අහන්න අපි වාසනාවන්ත වුණානේ. මේ වාසනාව ලැබුව මොහොතේ අපි ධර්මයටමයි ඇලුම් කරන්න ඕන. නුවණැත්තෝ යම් දහමකට ඇලුම් කරාද, යම් දහමකට ඇලුම් කරපු නුවණැත්තෝ සැනසුණාද, ඒ සැනසුණු දහමමයි අපටත් සැනසෙල්ල උදා කරවන්නේ. ඒ නිසා ඒ සැනසුණු දහමේ සැනසීම පිණිසම හිත පිහිටුවාගෙන අපි අද මේ ඉගෙනගත්ත ජාතක පුවත, මේ ජාතක පුවත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවසන් කළේ මේ විදිහට. එදා අර තාපසින් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික විමසපු දේවතාවා දෙව්දූ වෙලා හිටියේ උප්පලවන්නාවෝ. මේ කාරණා ඔක්කොම මනවින් විසඳපු තාපසයාව සිටියේ මහා බෝධිසත්වයෝ.
ඉතින් ওই විදිහට పూర్ව අපර සංදි ගලපලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළා. අපටත් මේ ජාතක පුවතේ කරුණු හොඳට හිත්හි හැම කල්හි දරාගෙන ධර්මයේ හැසිරීම පිණිසම හිත පිහිටාවා. ධර්මයේ හැසිරීමේ ගෞතම සාසනයේ තුල පිහිට පිළිසරණ රැකවරණ සලසා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සග්දෙවිඳුන් සතර වරම් දෙවිවරු සෙම්පති දෙවියන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලුම දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවිවරු දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ දාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන ඒ කැනඩාවේ පින්වත් චින්තක විජේවර්ධන මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. රැස්කල මේ සියලුම පුණ්‍ය ධර්මයෝ චින්තක විජේවර්ධන මහත්මයාගේ ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සියලු යහපත සැලසේවා. අද ධර්ම දානය සිදු කළා වූ මේ ධර්මය අසා පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ සතුටටපත් වේවා කියන අදහසින්ම ධර්ම දානය සිදු කළා වූ කැනඩාවේ වෙසෙන පින්වත් චින්තක විජේවර්ධන මහත්මයාට අපි විශේෂයෙන් සෙත් පතනවා ආශිර්වාද කරනවා. එතුමාට විදේශගතව ගෙවන ජීවිතයේ කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සැනසෙල්ලේ ගත කරන්නට වාසනාව ලැබෙත්වා. එතුමාගේ පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතයට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා වෙත්නම් සියල්ලම දුරු වෙලා සැනසෙල්ල ලැබේවා. පින්වත් හැම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාට ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වතුන්ලා සියලු දෙනාට මේ ගෞතම බුදු සසුන තුළම සුවසේ ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.